ආයුබෝවන් පුතේ නම් සුබ දවසක් සියලු දෙනාටම. අපි ගිය සතියේ වාර්තය සම්බන්ධ වුණා සත්ත්ව විවිධත්වය කියන පාඩමත් එක්ක. ඒ සත්ත්ව විවිධත්වය නැත්නම් 6 වෙනි පාඩම් මේකකයත් එක්ක සම්බන්ධ වෙලා 6 වෙනි පාඩමේ පුතේ අපි කතා කරා මුලින්ම කොඳු වැට පෙලක් සහිත සතුන් පෘෂ්ඨ වංශීන් හැටියට කොඳු වැට පෙලක් නැති නැත්නම් කෂේරුවක් නැති අය අපෘෂ්ඨ වංශීන් විදිහට අපි ගිය සතියේ වර්ග කිරීමක් කරා. ඒකෙන් පස්සේ පුතේ ඒකෙන් පස්සේ අපි ඊළඟට කතා කරනවා සතුන්ගේ පැවැත්මක් තියෙනවා. සතුන්ට පැවැත්මක් තියෙනවා. අන්න ඒ පැවැත්මට උපකාරී වෙන්නේ මොනවද කියලා. සත්වයෙකුගේ පැවැත්මට මොනවද උපකාරී වෙන්නේ කියන එක තමයි අපි අද කතා කරන්න හදන්නේ. හරි. සතෙක් ගත්තට පස්සේ පුතේ මොනවද? දැන් අපි දන්නවා ජීවීන් විවිධ පරිසරවල ජීවත් වෙනවා. අපි ගොඩබිම ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ පුතේ ගොඩබිම. අපි ජීවත් වෙනවා ගොඩබිම. මත්ස්‍ය ආකාර ජීවත් වෙනවා නැත්නම් මාළු ජීවත් වෙනවා ජලයේ. ගොඩබිම ජීවත් වෙනවා ජලයේ වාතයේ හරහා නැත්නම් වායු ගෝලයේ ජීවත් වෙනා ඉන්න. මේ වගේ විවිධ ස්ථානවල ජීවීන් ජීවත් වෙනවා. මේ වගේ විවිධ ස්ථානවල ජීවීන් ජීවත් වෙනවා. එහෙනම් මේ විවිධ ස්ථානවල ඊට අමතරව පුතේ අනෙක් ජීවීන්ට ජීවත් වෙන්න ඒ කියන්නේ අනෙකුත් ඒ කියන්නේ කාටවත් ජීවත් වෙන්න අමාරු වගේ තැන් තියෙනවා. දැන් අපිට නම් උණුදිය උල්පතක් ඇතුලේ ගැඹුරු සාගරයේ පතුලේ නේ කාන්තාරව ඒ වගේ තැන්වල සතුන්ට ජීවත් වෙන්න හැකියාවක් ලැබිලා තියෙනවා. එහෙනම් අන්න ඒ හැකියාවට කියනවා පුතේ අන්න ඒ හැකියාවට කියනවා අහිතකර තත්ත්වයන් යටතේ පවා ජීවත් වෙන්න තියෙන හැකියාව. ඒක කියනවා එයාලා පරිසරයට දක්වන ඒ සඳහා හැඩ ගැසීමක්. පරිසරයට ඒගොල්ලෝ දක්වනවා පුතේ හැඩ ගැසීම. මෙන්න පරිසරයට එයාලා දක්වන හැඩ ගැසීම වලට අපි කියනවා පුතේ අනුවර්තන කියලා. පරිසරයට ජීවීන් දක්වන හැඩ ගැසීම් වලට කියනවා අනුවර්තන කියලා. පරිසරයට ජීවීන් දක්වන පුතේ හැඩ ගැසීම් අන්නේ හැඩ ගැසීම් වලට අපි කියනවා අනුවර්තන කියලා. මෙන්න මේ අනුවර්තන ගත්තට පස්සේ පුතේ ඒ කට්ටියන්ට අනුවර්තන ඕන වෙනවා ආහාර වාසස්ථාන ඒ වගේම ආහාර වාසස්ථාන පෝෂණය ඒ වගේ විවිධ ක්‍රියාවලි සඳහා එයාලට අවශ්‍ය වෙනවා පුතේ එයාලට අවශ්‍ය වෙනවා මොනවද ආහාර වාසස්ථාන වැනි විවිධ ක්‍රියාවලි සඳහා මේ අනුවර්තන කියන කොටස දායක වෙනවා. ඒකෙන් පරිසරයේ පැවැත්ම තහවුරු වෙනවා. මේ ටික අපි ගිය සතියේ කතා කරා පුතේ. මේ ටික අපි ගිය සතියේ ඔයාලත් එක්ක කතා කරපු කොටස තමයි මම මේ පොඩි මතක් කිරීමක් යන්නේ. හරි. ඊට පස්සේ අපි කතා කරා පුතේ සත්වයින්ගේ පැවැත්මට වර්ණය සහ හැඩය උපකාරී වෙනවා කියලා. අපි ඊට පස්සේ කතා කරා සත්වයින්ගේ පැවැත්මට වර්ණය සහ හැඩය උපකාරී වෙනවා. මේ අපි හැඩ ගැසීම් ගැන කතා කරා. මේ විවිධ පරිසරවල ජීවත් වෙන්න ජීවීන් දක්වන හැඩ ගැසීම් ඒවට කිව්වා අනුවර්තන. මේ අනුවර්තන වෙන්නේ ඇයි? ඒ ඔක්කොම පුතේ අපි කලින් දවස් සාකච්ඡා කරලා තියෙනවා. හරි. අපි මේකේ පළවෙනි හැඩ ගැසීම විදියට අපි කතා කරමු එහෙනම් පුතේ වර්ණය උපකාරී වෙන අන්දම. පුතේ ඔන්න පළවෙනි එක පරිසරයේ පැවැත්මට වර්ණය උපකාරී වෙන අන්දම කියන ක්‍රියාකාරකම. පළවෙනි එක පරිසරයේ පැවැත්මට වර්ණය උපකාරී වෙන අන්දම. සත්වය. දැන් අපි කතා කරනවා සමහර සත්වයින් පරිසරයේ අපිට ඉන්නවා පේන්නේ නැහැ. සමහර සත්වයින් අපිට පරිසරයේ ඉන්නවා බලා ගන්න අමාරුයි. සමහර සත්වයින් අපිට පරිසරයේ ඉන්නවා බලා ගන්න අමාරුයි. මේක බලන්නකෝ. දැන් අපි ගත්තොත් මේක වර්ණය උපකාරී වෙනවා පුතේ පරිසරයේ පැවැත්මට කිව්වා ආරක්ෂාව වාසස්ථාන සොයා ගැනීම වැනි දේවල් සඳහා පවා මෙන්න මේක උපකාරී වෙනවා කිව්වා. අපි මේක අරගෙන මේක කරන්නේ එක සමාන ප්‍රමාණයක්. ඔයාලා දන්නවනේ අ ටූත් පික් තියෙන්නේ.
අන්න ඒවා ටූත්පික් නැත්නම් අපි ගන්නවා පුතේ එක සමාන ප්‍රමාණයේ ඉරටු කැබලි. ඉරටු හෝ ටූත්පික් අරගෙන 100ක් ගන්නවා. ඉරටු හරි ටූත්පික් හරි එකම ප්‍රමාණයෙන් 100ක් ගන්නවා පුතේ. එක ප්‍රමාණයේ 100ක් ගන්නවා. මේක ඔයාලට ගෙදරදී කරලා බලන්න පුළුවන් ක්‍රියාකාරකම. ගෙදරදී කරලා බලන්න පුළුවන් ක්‍රියාකාරකම. අරගෙන පුතේ අරගෙන ඉවර වෙලා මේකෙන් අපි ගොඩවල් 4ක් හදනවා. 25 ගොඩවල් 4ක්. ඔන්න 25 බැගින් ගොඩවල් 4ක් මම හදනවා. 25 බැගින් ගොඩවල් 4ක් ඔන්න හැදුවා. හරි. 25 බැගින් ගොඩවල් 4ක් හැදුවා. මුලින්ම ගත්ත මම ඉරටු 100ක්. ඒ 100 පුතේ 25 ගානේ ගොඩවල් 4කට බෙදුවා. මෙහෙම ගොඩවල් 4කට බෙදලා ගොඩවල් 4ක බෙදලා අපි මේ ටික එක එක පාටින් පාට කරන්න හදන්නේ. රතු කොළ මෙන්න මම මේ පළවෙනි ටික මේ රතු පාටි. ඊළඟ ටික කොළ පාටි. ඊට පස්සේ පුතේ මේ ඊළඟ 25 සුදු පාටි. ඊළඟ ටික දුඹුරු පාටි. හරි. මේක මම එක එක තැන් වලට ගෙනහිල්ලා ඊට පස්සේ මේ 100 මොහොතට අතට අරගෙන මම ස්ථාන කිහිපයකට යනවා පුතේ. මෙන්න මම ස්ථාන ටික ලියන්නම්කෝ. මම ඉස්සෙල්ලාම යනවා තනකොළ පිට්ටනියකට. තනකොළ පිට්ටනියකට යනවා මුලින්ම. තනකොළ පිට්ටනියකට යනවා. හරි. ඊට පස්සේ මම යනවා පුතේ. ඊට පස්සේ මම යනවා මොනවද? මේ ඔක්කොම ටික බොරළු පොලවක් තියෙන තැනකට විසිරවන්න යනවා. බොරළු පොලව. මම ඉස්සෙල්ලා ගියා පුතේ තනකොළ පිට්ටනියක් තියෙන තැනකට. ඊට පස්සේ යනවා බොරළු පොලවකට. එතකොට ඔන්න ඔය වගේ විවිධ ස්ථාන වලට යනවා. ගිහිල්ලා අපි 4 දෙනෙක්ට අවස්ථාව දෙනවා. අපි දැන් මේ ක්‍රියාකාරකමක් කරන්න ගියාම ඉස්කෝලේ ඔක්කො ගොඩක් දරුවෝ ඉන්නවනේ. එතනින් මම අරගෙන ඉරටු ටික ඔක්කොම ඉස්සෙල් තනකොළ පිටිනේට ගෙනහිල්ලා මම 4 දෙනෙක් ගන්නවා. A B C D කියලා 4 දෙනෙක් ගන්නවා. අපි A B C D ඕනේ අපි වන්දියේම අපි 4 දෙනෙක් ගන්න පුළුවන්නේ. හරි. එහෙම 4 දෙනෙක් ගන්න. අරගෙන ඒ 4 දෙනාට කියනවා ඔයා සුදු පාට ඒවා හිමින්න. ඔයා රතු පාට හිමින්න. ඔයා දුඹුරු පාට, ඔයා කොළ පාට. අන්න පාට 4 දෙනාට බෙදලා දෙනවා. 4 දෙනාට බෙදලා දීලා මම අර ඉරටු ටික ඒ අයිදි විසිරෙන්න දානවා පුතේ තනකොළ පිට්ටනියට. තනකොළ පිට්ටනියට ඉරටු 100 විසිරෙන්න දානවා. හැබැයි ඉරටු 100ක් තිබුණාට 100 වර්ණ 4කින් තියෙන්නේ. 100 වර්ණ 4කින් තියෙන්නේ. ඒ වර්ණ 4 තමයි පුතේ රතු, කොළ, සුදු සහ දුඹුරු කියන වර්ණ 4ෙන් තමයි තියෙන්නේ. රතු, කොළ, සුදු සහ දුඹුරු කියන වර්ණ 4ෙන් තමයි මෙන්න මේ ඉරටු 100 තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඉරටු 100 අරගෙන පුතේ මම විසිරෙව්වා. විසිරවලා ආර්ගරුන්ට කියනවා ඉක්මනින් ඇහිඳින්න. ඉක්මනින් ඇහිඳින්න කියලා මම කියනවා. ඊට පස්සේ ඒ දරුවෝ ටික ඉක්මනට ගිහිල්ලා තමන්ට නියමිත වෙච්ච පාට පුතේ තමන්ට නියමිත වෙච්ච පාට මොනවද කරන්නේ? ඇහිඳිනවා. ඒක තනකොළ පිටින් ඇහිඳිනවා. අපි මේක අනුපිළිවෙලක් කියමු. ඉස්සර වෙලා මේ කෙනෙක් එහෙම අවස්ථා 4 දෙනෙක් ඇහිඳිනවා. ඊට පස්සේ බොරළු පොළවේ විසිරවනවා. විසිරවම කට්ටිය ඇහිඳිනවා. ඉස්සෙල්ලම ඇහිඳින කෙනෙකුත් ඉන්නවා. අන්තිමටම ඇහිඳින කෙනෙකුත් ඉන්නවා. හරි. ඔන්න ඔය විදියට අපිට පුළුවන් පුතේ ඔය විදියට අපිට පුළුවන් බොරළු පොළවක සහ තනකොළ පිට්ටනියක විසිරවලා මේ ටික ඇහිඳින්න. හරි. අපිට කියන්න පුළුවන් පුතේ මෙන්න තනකොළ පිට්ටනියකදී නම් අවසානයේටම ඇහිඳගන්නේ මෙන්න මේ කොළ පාට එක. ඒකට හේතුව තමයි පුතේ කොළ පාට ඉරටු වල පාටම තමයි තනකොළ. එතකොට අපිට පහසුවෙන් පරිසරයෙන් වෙන් කරලා අඳුර ගන්න බැරි වෙනවා. ඒ පළවෙනි එක. අපි බොරළු පොළවකට ගෙනින් දැම්මොත් බොරළු පොළව දුඹුරු පාටට තියෙන්නේ. එතකොට දුඹුරු පාට බොරළු පොළවට මම ඉරටු ටික විසික් කරාම පුතේ මොකද්ද වෙන්නේ? බොරළු වල වර්ණයයි ඉරටු වල වර්ණයයි සමානව තියෙන දුඹුරු පාට. අනිත් ඒවා හොඳට කැපිලා පේනවා. අනිත් ඒවා හිඳ ගන්න පුළුවන්. හැබැයි දුඹුරු පාටේව පේනවා අඩුයි අපිට. ඇයි? පරිසරයේ වර්ණය ඉරටු වල වර්ණය දෙකම එකට සමානයි. අන්න ඒ විදියට පුතේ
අන්න ඒ විදියට සතුනුත් පරිසරයේ සැඟවිලා ඉන්නවා. පරිසරයේ සතුනුත් සැඟවිලා ඉන්නවා. අර අපි එදා කතා කරා නේ කතා කරා මං කෝ පේර කොළය, දෙහි කොළය, තනකොළ පෙත්ත වගේ අය පවා මේ වර්ණයත් එක්ක වර්ණය දායක වෙලා තියෙනවා. ඇතැම් දලඹුවන් ආකාර, ඇතැම් දලඹුවන් ආකාර මේ විදියට දෙනවා පුතේ. සමහර වෙලාවල් වලට ඊ අන්තර්ජාලයට දාලා දෙනවා ෆොටෝ එකක්. මම මේ ෆොටෝ එක ඔයාලා ගෲප් එකට එවන්නම් බලන්න. මේ ෆොටෝ එකේ තියෙනවා පුතේ ගහක කඳක් විතරයි පේන්නේ. හැබැයි ඒක අපි හොඳට විශාල කරලා බැලුවොත් ගහේ කඳේ පාටටම සලබේක් නැත්නම් සමනැල්ල වගේ ඒ වගේ කෙනෙක් ඉන්නවා. අන්න ඒ වගේ විවිධ සතුන් ඉන්නවා පුතේ. පරිසරයේ වර්ණයත් සමග හොඳින් ගැළපිලා පරිසරයෙන් වෙන් කරලා අඳුර ගන්න බැරි අය. පරිසරයෙන් වර්ණයත් එක්ක ගැළපිලා ඒ අඳුර ගන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ ඊරට අඳුර ගන්නත් අපිට බැරි වුණේ. තනකොළ පිට්ටනියකට දැම්මට පස්සේ ඒ ඊරට අඳුර ගන්න බැරි වුණේ. ඒ වගේම පුතේ ඒ වගේම මොකද තනකොළ පිට්ටනියකට දැම්මම මේ ඊරට ටික අඳුර ගන්න බැරි වුණේ. ඒ වගේම බොරළු පොළකට දැම්මම දුමුරු පාටයකට අඳුර ගන්න බැරි වුණේ. පරිසරයේ වර්ණයයි ඒකේ වර්ණය දෙක ගැළපීම නිසා. අන්න ඒ විදියට පුතේ පරිසර වර්ණයත් ජීවියෙකුගේ දේහ වර්ණයත් ගැළපෙන්න පුළුවන්. අන්න ඒ විදියට පරිසර වර්ණයත් ජීවියෙකුගේ දේහ වර්ණයත් ගැළපෙන්න පුළුවන්. පරිසර වර්ණයත් ජීවියෙකුගේ දේහ වර්ණයත් ගැළපෙන්න පුළුවන්. අන්න ඒ විදියට පරිසර වර්ණය සහ දේහ වර්ණය පරිසර වර්ණය සහ දේහ වර්ණය ගැළපීම නිසා ජීවියෙකු පරිසරයෙන් වෙන් කරලා අඳුර ගන්න බැරි නම් පරිසර වර්ණයයි දේහ වර්ණයයි කියන දෙක එකට ගැළපිලා ජීවියෙක් පරිසරයෙන් වෙන් කරලා හඳුන ගන්න බැරි නම් පුතේ අන්න ඒකට අපි කියනවා වේශාන්තරය කියලා. ඒකට අපි කියනවා වේශාන්තරය කියලා. පරිසරයේ වර්ණයත් ජීවියාගේ දේහ වර්ණයත් කියන දෙකම එකට ගැළපීම නිසා එම ජීවියෙක් පරිසරයෙන් වෙන් කරලා අඳුන ගන්න බැරි නම් අන්න ඒකට අපි කියනවා පුතේ වේශාන්තරයක් කියලා. පරිසර වර්ණයයි දේහ වර්ණයයි එකට ගැළපිලා පරිසරයෙන් ජීවියෙක් වෙන් කරලා අඳුර ගන්න බැරි නම් ඒකට අපි කියනවා පුතේ වේශාන්තරය කියලා. දැන් බලන්නකෝ සාමාන්‍යයෙන් ඔයාලා දිවියා වැනි සතෙක් නැත්නම් කොටියා ඒ වගේ විලෝපික ජීවීන් පුතේ ඉන්නේ අර සාමාන්‍යයෙන් තෘණ අතර සාමාන්‍ය දුමුරු පැහැයට හුරු වගේ දේහ වර්ණ තියෙනකොට යාලා ඉන්නේ අර වියලීගිය තනකොළ අතර. එතකොට අපිට යාලා පරිසරයෙන් හොඳින් පේන්නේ නැහැ. ඇතැම් සර්පයන් ආකාරයේ ඉන්නවා පුතේ දි รา පත් වන රොඩු ගොඩවල් වල ඉන්නවා. ඒවයි ඉන්නවා. හැබැයි අපිට පේන්නේ නැහැ පරිසරයේ වර්ණයත් එක්ක යාගේ වර්ණයත් ගැළපිලා අපිට යාව පරිසරයෙන් වෙන් කරලා අඳුන ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම පුතේ ඔයාලා දැකලා තියෙනවා. ඒ වගේම ඔයාලා අර ඇහැටුල්ලා කියන සර්පයා දැකලා තියෙනවා කොළ පාටෙක් කෙනෙක්. එයා ගස්වල ඉන්නවා ඇද්දලා. අර ගස්වල අතර ඉන්නවා. හැබැයි ගස්වල වර්ණය ශාක පත්‍රවල වර්ණය කොළ පාටයිනේ. අන්න ඒ කොළ පාටම එයාගේ දේහයත් කොළ පාටයි. ශාකයේ වර්ණයයි ඒ සතාගේ වර්ණයයි දෙකම සමානයි. එයත් පරිසරයෙන් වෙන් කරගන්න බෑ. අන්න ඒ සංසිද්ධියට අපි විද්‍යාවේදී කියනවා නම වේශාන්තරය කියලා. පරිසර වර්ණයයි දේහ වර්ණයයි එකට ගැළපිලා ජීවියෙකු පරිසරයෙන් වෙන් කරගන්න බැරි නම් ඒකට අපි කියනවා වේශාන්තරයක් කියලා. පරිසර වර්ණයයි දේහ වර්ණයයි එකට ගැළපිලා ජීවියෙක් පරිසරයෙන් වෙන් කරගන්න බැරි නම් ඒකට කියනවා වේශාන්තරය. ගොඩක් සතුන්ගේ පුතේ ආරක්ෂාවට මේක දායක වෙනවා. ගොඩක් ඔය තනකොළ පෙත්තන් වැනි ආකාර වලට විලෝපික පක්ෂී ආකාර වලින් එම ආරක්ෂා වෙන්න පුළුවන් කොළ පාටම තියෙන හින්දා. තව ගොදුරු අල්ල ගැනීමට දැන් උදාහරණයක් විදිහට හැටුල්ලා කියන ජීවියා කොළ පාටින්ද යාට ගොදුරක් අල්ල ගන්න පුළුවන් ඒ ගහක් තුලට වෙලා ඉඳලා ඒ විදිහට. ඒ විදිහට පුතේ දිවියා වැනි සිංහයා වගේ අයගේ සමේ වර්ණයට සමානව ඔයාලා දැකලා ඇති. ඔය සවනාතුන භූමි වල එහෙම ඒ අය ඉන්න වීඩියෝස් තියෙනවා. එතකොට ඒ වගේ තියෙන දුඹුරු පැහැයට හුරු වෙච්ච තනකොළ වියලී කියපු තනකොළ අතර තමයි ගොඩක් වෙලාවට මෙයාලා සැංගිලා ඉන්නේ. එතකොට හැංගිලා ඒවා ඉන්නකොට පුතේ එතකොට අර වියලී කියපු තනකොළ වල වර්ණයටයි අර දේහ වර්ණයයි සමාන වෙලා එයාලව පරිසරයේ වඩාත් හොඳින් පේන්නේ. වලට ඒ වගේ රූපයක් පුතේ පෙළ පොතේ දීලා තියෙනවා. වලට පෙළ පොතේ දීලා තියෙනවා ඒකෙන් රූපයක්. බලන්නකෝ ගොදුරකට මාන බලන දිවියෙක් කියලා දීලා තියෙනවා. එයාව පරිසරයේ වර්ණයෙන් ඈතින් ළඟටම ගියොත් අපිට හඳුන ගන්න පුළුවන්. හැබැයි ඈතින් ඉද්දි හඳුන ගන්න බෑ.
මෙන්න මේ සංසිද්ධිය තමයි දේශාන්තරය. නාපහු එකපාරක් පුතාලට කියලා දෙනවා. අපි ගන්නවා පුතේ ඉරටු 100ක්. අපි ගන්නවා ඉරටු 100ක්. ඒ ඉරටු 100 අරගෙන මම 25 ගොඩවල් හතරකට බෙදලා එකක් දුඹුරු පාටින් නැත්නම් තියෙන විදිහටම තියන්න පුළුවන්. සුදු පාටින්, රතු පාටින් සහ කොළ පාටින් වර්ණ ගන්නවා. ඊට පස්සේ තනකොළ පිට්ටනියක ගිහිල්ලා විසිරවලා සිසුන් 4 දෙනෙකුට කියනවා ඇහිඳින්න. ඉක්මනින්ම ඇහිඳින්නේ මොකද්ද කියලා බලනවා. අවසානට ඇහිඳින්නේ මොකද්ද? කොළ පැහැති තුන තන පිට්ටනියක නම් පුතේ අවසානයේටම ඇහිඳින්නේ කොළ පාට ඉරටු කැබලි. ඒ වගේම පුතේ අපි බොරළු පොළවක මේක විසිරවනවා. බොරළු පොළවක විසිරෙව්වට පස්සේ අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා පුතේ. බොරළු පොළවේදී අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. කොහොමද? බොරළු පොළවක දුඹුරු පාට ඉරටු තමයි අන්තිමටම. ඒ වගේ අපිට එකිනෙකට වෙනස් ස්ථානවල මේ ඉරටු කැබලි විසිරවලා හඳුන ගන්න හැකියාවක් තියෙනවා. ඔන්න ඔය විදිහට කරාම අන්න ඒ වගේ සතුන් ඉන්නවා පුතේ. පරිසරයේ වර්ණයයි දේහයේ වර්ණයයි. පරිසරයේ වර්ණයයි දේහයේ වර්ණයයි කියන දෙක එකට ගැළපිලා සතුන් පරිසරයෙන් වෙන් කර ගැනීමට නොහැකි වෙනවා. පරිසරයේ වර්ණය සහ දේහ වර්ණය කියන ඒවා එකිනෙකෙන් වෙනස් වෙලා සතුන් පරිසරයෙන් වෙන් කර ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. අන්න එහෙම සතුන් පරිසරයෙන් වෙන් කරලා හඳුනා ගන්න බැරි නම් පුතේ අන්න ඒකට අපි කියනවා වේශාන්තරයක්. පරිසරයේ වර්ණයයි දේහ වර්ණයයි ගැළපිලා සතුන් පරිසරයෙන් වෙන් කරලා හඳුනා ගන්න බැරි නම් ඒකට අපි කියනවා වේශාන්තරයක් කියලා. එතකොට මේකදී අපිට කියන්න පුළුවන් මේක දායක වෙනවා පුතේ විලෝපික ජීවීන්ගේ නැත්නම් ගොදුරු අපිව ගොදුරු කරගන්නේ නේ සත්‍යව ගොදුරු කරගන්නේ න ජීවියෙකුගෙන් ආරක්ෂා වෙන්න. ඒ වගේම එයාට ගොදුරු හොයාගන්න. ඒ වගේ දේවල් වලට මේ වර්ණය කියන දේ හොඳින්ම උපකාරී වෙනවා. ගොදුරු ආරක්ෂා වෙන්න හිම මේක ගොඩාක් දුරට දායක වෙනවා. ඒ වගේම පුතේ සමහර අයට ඉන්න පරිසරය අනුව වර්ණය වෙනස් කරගන්නත් පුළුවන්. ඔයාලා දැකලා දෙනවා කටුස්සන්ට එහෙම Taman ඉන්න ස්ථානය අනුව වර්ණේ වෙනස් වීම කරගන්න පුළුවන්. Taman ඉන්න ස්ථානය අනුව පරිසරයට අනුව මොකද කටුසුවිසිය ජීවත් වෙන පරිසරයට අනුව වර්ණය වෙනස් කර ගැනීමක් කරන ජීවිනොත් මේ පෘථුවියේ ඉන්නවා පුතේ. මේ ලෝකෙ ඉන්නවා තමන්ගේ වර්ණය වෙනස් කරගන්නවා තමන් ජීවත් වෙන පරිසරයට අනුකූල කරගෙන. අපි මේක නෝට් එක ලියාගෙන ඉමු පුතේ. ලියන මාතෘකාව සත්වයින්ගේ පැවැත්ම සඳහා වර්ණය උපකාරී වන අංග. මාතෘකාව සත්වයින්ගේ පැවැත්ම සඳහා වර්ණය උපකාරී වන අංගම. 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 මෙය පහත ක්‍රියාකාරකමෙන් හඳුනාගත හැක. මෙය පහත ක්‍රියාකාරකමෙන් හඳුනාගත හැක. මෙය පහත ක්‍රියාකාරකමෙන් හඳුනාගත හැක. යලියමු මෙන්න. වෙනම රුවරකින් ලියන්න පුතේ. ඉරටු හෝ ටූත්පික්. ඉරටු හෝ ටූත්පික්. ඉරටු හෝ ටූත්පික්. ඉරටු හෝ ටූත්පික් 100ක් ගෙන. ඉරටු හෝ ටූත්පික් 100ක් ගෙන විසි පහ බැගින්
25 බැගින් රතු කොළ සුදු සහ දුඹුරු 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 වර්ණ වලින් වර්ණ ගන්වනු ලැබේ වර්ණ ගන්වනු ලැබේ ඉන්පසුව ඒවා තන පිටියක විසුරුවා තනකොළ පිට්ටනියක විසුරුවා තන පිටියක විසුරුවා සිසුන් 4 දෙනෙකුට එක් වර්ණය සහිත ඉරටු ඇහිඳීමට උපදෙස් ලබා දෙයි. එහිදී අවසානයටම ඇහිඳ ගනු ලබන්නේ
කොළ පැහැති ඉරටු වේ. කොළ පැහැති ඉරටු වේ. ඉන්පසුව නැවතත් එම ඉරටු 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 බොරළු පොළවක විසිර වූ විට බොරළු පොළවක විසිර වූ විට බොරළු පොළවක විසිර වූ විට අවසානයටම 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 ඇහිඳගනු ලබන්නේ අවසානයටම ඇහිඳගනු ලබන්නේ දුඹුරු පැහැති අවසානයටම ඇහිඳගනු ලබන්නේ දුඹුරු පැහැති දුඹුරු පැහැති ඉරටු වේ ඉරටු වේ ඉරටු වේ ඉරටු වේ ඉරටු වේ අවසානයේ මහින්ද ගන්න ලබන්නේ දුඹුරු පැහැති ඉරටු වේ වෙනම රූලකින් ලියන්න පුතේ මෙම ක්‍රියාකාරකමෙන් පැහැදිලි වන්නේ 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 පරිසරයේ ඇති වර්ණය හා සමාන වන 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 අවස්ථාවලදී පරිසරයේ ඇති වර්ණය හා සමාන වන අවස්ථාවලදී ඉරටු වෙන්කර හඳුනා ගැනීම අපහසු වන බවයි ඉරටු වෙන්කර හඳුනා ගැනීම අපහසු වන බවයි ඉරටු වෙන්කර හඳුනා ගැනීම අපහසු වන බවයි
වෙනම රූලකින් නැවතත් සමහර සතුන්ද වෙනම රූලකින් සමහර සතුන්ද මේ ආකාරයට සමහර සතුන්ද මේ ආකාරයට පරිසර වර්ණය සමග සමහර සතුන්ද මේ ආකාරයට පරිසර වර්ණය සමග ගැළපීම නිසා පරිසරයෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසු වේ. වෙන්කර හඳුනා ගැනීම අපහසු වේ. මොන පොතේ බෝඩේ දාලා දෙනවා ලියා ගන්න පුළුවන්. උදාහරණ. වෙන්කර හඳුනා ගැනීම අපහසු වේ කියලා උදාහරණ. තනකොළ පෙත්තා, පේරකොළයා සහ හැටුල්ලා දීලා තියෙනවා. වෙනම රූලකින් පුතේ වැදගත් කරුණක්. වෙනම රූලකින් වැදගත් කරුණක්. පරිසරයේ වර්ණය සමග ශරීරයේ වර්ණය ගැළපීම නිසා يعني ශරීරයේ වර්ණයයි පරිසරයේ වර්ණය නැත්නම් ශරීරයේ වර්ණය සමග පරිසරයේ වර්ණය ගැළපීම නැත්නම් පරිසරයේ වර්ණය සමග ශරීරයේ වර්ණය ගැළපීම නිසා සත්වයින් පරිසරයෙන් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වීම ඇලහිරා අපහසු වීම නොහැකි වීම කියලා පුතේ ඇලහිරා කියහුවා අපහසු වීම වේශාන්තරය ලෙස හැඳින්වේ. වේශාන්තරය ලෙස හැඳින්වේ. එනම් උදවන වේශාන්තරේ පරිසර වර්ණය සමග දේහ වර්ණය ගැළපීම නිසා වෙච්ච සිදුවීම
මේකෙදි පුතේ ආරක්ෂාවයි ගොදුරු සොයා ගැනීම වැනි දේවල් කරන්න හැකියාවක් ලැබෙනවා. හරි. ඊළඟට ඒකෙන් පස්සේ පුතේ වෙනම රූලකින් ලියන්න. වෙනම රූලකින් ලියන්න. විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමටත් ගොදුරු සොයා ගැනීමටත් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමටත් ගොදුරු සොයා ගැනීමටත් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමටත් ගොදුරු සොයා ගැනීමටත් මෙය උපකාරී වේ. හරි පුතේ ඔන්න මම තව එකක් කියන්න. සමහර කටුසු වර්ග ජීවත්වන පරිසරය අනුව වර්ණය වෙනස් කර ගනී. මෙන්න මොකද අපි වර්ණයේ උපකාරී වන අන්දම කතා කරා. දෙවෙනි එක සත්වයන්ගේ පැවැත්මට හැඩය උපකාරී වන අන්දම කියන කොටස තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. සත්වයන්ගේ පැවැත්ම සඳහා හැඩය උපකාරී වන අන්දම. සත්වයන්ගේ පැවැත්ම සඳහා මාතෘකාව දාගන්න. සත්වයන්ගේ පැවැත්ම සඳහා හැඩය උපකාරී වන අන්දම. අපි ඉස්සෙල්ලා වර්ණය කතා කරා. දැන් හැඩය. ඉතින් මාතෘකාව ලියා ගන්න.
වැඩේ උපකාරී වන ආකාරය. හරි පුතේ මේ ඔයාලට පොඩි වැඩක් දෙනවා. ඔයාලා ඔහොමම දැන් අර මම මුලින් කතා කරපු ටික විනාඩි දෙන්නම් වලට 5ක් කියව ගන්නකො ප්‍රශ්න ටිකක් අහන්න.